තෙරුවන් සරණයි හැම දිනාටම ශ්‍රද්ධාවන්ත පින්වතුනි අපිට එක්තරා අපි දන්න කියන මහත්මයෙක් මේ පැනයක් යොමු කරලා තිබුණා. ඒක ඇත්තටම පෞද්ගලිකව උත්තරයක් දෙනවට වඩා මේක පොදුවේ හැම දිනාටම බලපවත්වන කාරණාවක් නිසා මේ ආකාරයෙන් පොදු විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ පැනය තමයි පීඩාවට පත්වෙන සිතක් ගැන, කියන්නේ දුර්වල සිතක් ගැන. එහෙමත් නැත්නම් අපි හිතනවා ඒ කියන්නේ සංවේදී භවෙන් වැඩි සිතක් ගැන තමයි මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ. එතුමා කියනවා ඇසුරු කරන අය කෙරෙහි යම්කිසි ආකාරයක නිතර බැඳීමක් ඇති වෙනවා ඒ සංවේදී භාවය නිසා. එතකොට මේ ඇසුරු කරන අයකින් කියන එකෙන් අදහස් කරන්නේ මේ පුද්ගලික සම්බන්ධතා නෙමෙයි, පොදුවේ රැකියා ස්ථානයේ එහෙමත් නැත්නම් පොදු සමාජයේදී අපිට මුණ ගැහෙන අය කෙරෙහි තමන්ගේ හිතේ තියෙන කරුණාව ආදරය නිසා ඒ ඇසුරු කරන අය කෙරෙහි යම්කිසි බැඳීමක් ඇති වෙනවා. ඒ හරහා ඒ සංවේදී බවත් එක්ක ඒක මේ ලොකු ඒ කියන්නේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒක ලොකු පීඩාවක් මනසට කියන එකක් දැනෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ විරුද්ධ ලිංගිකයට බැඳෙන ස්වභාවය වැඩි. ඉඳහිට ඒ හරහා හිතේ ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙනවා කියලා දැනෙනවා. ඒ ඇති වෙන්නේ ඇත්තටම තමන් ලෙන්ගතුව ආශ්‍රය කරන කෙනෙක්, තමන් ලෙන්ගතුව ඇසුරු කරන කෙනෙක්, තමන් සමග වෙනත් විරුද්ධ ලිංගිකයෙක් කතා කිරීමේදී ඒ හරහා හිතට ඇති වෙන ඊර්ෂ්‍යාව, දුක, වෛරය, ක්‍රෝධය කියන මේ දේවල් සියුම් ලෙස ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ හරහා හිතේ ඇති වෙන කලබල ස්වභාවය, ඒ ඇති වෙන පීඩාව නිසා ගොඩක් වෙලාවට මේකෙන් මිදෙන්න ඕනයි කියලා තේරුණත් ඒ හරහා ඇති වෙන අර කඩාවැටීම නිසා, මානසික ව්‍යාකූලත්වය නිසා ගොඩක් වෙලාවට අනිකුත් කටයුතු වලට, තමන්ගේ පොදු දිනදා කටයුතු වලට ගොඩක් ලොකු බාධාවක් ඇති වෙනවා. ඉතින් එහෙනම් මේකෙන් මිදෙන්නේ කොහොමද? නිවැරදි මාර්ගය මොකක්ද කියන එක තමයි මේ ප්‍රශ්නයක් හැටියට යොමු කරන්නේ. මේකදී අපි සඳහන් කරන්න ඕනේ මේ දුක කියන එක මේ හැමදේම අපි මේ ලෙන්ගතු කෙනෙක් හෝ වේවා, අපි ලෙන්ගතුකමක් දක්වන්න නැති කෙනෙක් හෝ වේවා, කොහොම වුණත් මේ හැමතිස්සෙම අපිට මේ දුකක් තුල ඉන්නවා කියන එක අවබෝධ කරගන්න ඕනේ. මේ දුක මත පදනම් වෙලා තමයි මේ පවතින හැම ස්වභාවයක්ම ඇති වෙන්නේ. මේක භාග්‍යතුන් වහන්සේ මුල්ම ධර්ම දේශනාවේදී ධම්සක් පැවතුම් සූත්‍රයේදී මේ දේශනා කළා. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති කියලා. එතකොට මේ එතෙන්දී සඳහන් කරේ භාග්‍යවතුන් වහන්සේ මේ හැමදේම දුකයි කියන එකනේ. එතකොට ඉපදීම දුකයි. එතකොට මේ ජීවත් වීම දුකක්. එතකොට ව්‍යාධීන්ටපත් වීම දුකක්, මරණය දුකක්. එතකොට අපි අප්‍රිය කරන අය අපිට සමීප වීම දුකක්, ප්‍රිය කරන අය අපෙන් වෙන්වීම අපිට දුකක්. ඉතින් මේ හැමදේම එක බැලුවාම පංච උපාදානස්කන්ධෙම දුකයි කියන එක තමයි මේ අර්ථ ගන්නවල තියෙන්නේ. ඉතින් සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට මේ දේවල් දැනෙන එක, මේ දැනෙන ස්වභාවය සාමාන්‍යයි. ඒ කියන්නේ මේ වගේ සංවේදී වෙන එක, මේ හිතට දුකක් දැනෙන එක කෙනාගෙන් කෙනාට සාපේක්ෂව දැනෙන ප්‍රමාණය වෙනස් වුණාට පොදුවේ ගොඩක් දෙනෙකුට මේක දැනෙනව නොදැනී තියෙන්නේ නැහැ. සමහරක් අයලාට දැනුණත් ඒක නොදැනවා වගේ ගොඩක් අය ඉන්නවා. ඒක එලි කරන්නේ නැහැ. නමුත් හිත ඇතුලෙන් ඒක ගොඩක් වෙලාට විඳවනවා. ඉතින් එහෙනම් මේ අපි අවබෝධ කරගන්න පෘථග්ජන ස්වභාවය තමයි යම්කිසි දේවල් වලට ඇලීම සහ ගැටීම. ඉතින් ඒතර ඇලීමයි ගැටීමයි එන්නේ මෝහය නිසා කියන එක මම හිතන්නේ මම කලින් දේශනාවල සඳහන් කරලා තියෙනවා. මේ මෝහය කියන මුදු මුල සහිත ගහේ අතු තමයි මේ ඇලීමයි ගැටීමයි කියලා අපි ලෝභ ද්වේෂ කියලා සඳහන් කරන මේ ධර්මතාවය මේ පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට විරුද්ධ ලිංගිකත්වයක් කෙරෙහි හෝ නැත්නම් වෙනත් කෙනෙහි හෝ යම්කිසි ආකාරයක ලෙන්ගතුකමක් ඇති වෙනවා කියන්නේම අපි තුල තියෙන මෝහය ඒක. අපි අවබෝධ කරගන්න ඕනේ. මොකද මෙතන මේ සම්බන්ධතාවය පෙන්වන්නේ, ලෙන්ගතුකම පෙන්වන්නේ තමන් ආදරය කරන ඇසුරු කරන කෙනෙක් නෙමෙයි, පොදුවේ අනිත් අය කෙරෙහිනේ. එතකොට දැන් අපි මේක උදාහරණයකට ගත්තාම අපි අසල්වැසියෝ කෙරෙහි වෙන්න පුළුවන්, අපේ රැකියා ස්ථානයේ අය කෙරෙහි වෙන්න පුළුවන්, නැත්නම් පාසලේ අනිත් සහෝදර ශිෂ්‍යාවෝ කෙරෙහි වෙන්න පුළුවන්. එමන් නැත්නම් අපේ දෙමව්පියෝ කෙරෙහි, අපේ බිරිඳ හෝ ස්වාමියා කෙරෙහි, අපේ දරුවෝ කෙරෙහි නොයෙකුත් ආකාරයෙන් අපිට මේ ලෙන්ගතුකම් බැඳීම් කියන ඒවා ඇති වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක හරහා අන්තිමට දෙවනුව ගැටීම් පවා ඇති වෙනවා කියන එක අපි අඳුර ගන්න ඕනේ. මොකද හැම ලෙන්ගතුකමක්ම, හැම බැඳීමක් තුළම, හැම ලෝභයක් තුළම ඇත්තටම අන්තර්ගත වෙලා තියෙන්නේ මේ ගැටීම කියන එක. එහෙමත් නැත්නම් දුක කියන එක තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් ඒක අපිට අවබෝධ වෙන්නේ නැති නිසා තමයි අපි ඒවට ගොඩක් දුරට ඇලෙන්න යන්නේ. මොකද මේ ගැටීමක් කියලා දන්නේ නැති නිසා තමයි ඒවට අපි ඇලෙන්න
යන්නේ. ඉතින් මේක යථාබෝධය නැති නිසා අපි මොකද මෝහය තුල ජීවත් වෙන නිසා මෝහයෙන් අපිව වෙලාගෙන ඉන්න නිසා අපිට මේ සැබෑ යථාර්ථය අපිට පේන්නේ නැහැ. ඉතින් එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ මේ සැබෑ යථාර්ථය මේක තුලින් මතු කරලා ගන්න. ගොඩක් වෙලාවට අපි දිනදා ඇසුරු කරන අයදී අපි තේරුම් ගන්න ඕනේ අපිට දැන් මේ දෙමව්පියෝ ලැබුණට මේ දෙමව්පියෝ කියලා එකනා දෙන්නට අපි ලොකු ඇල්මක් සහ ගෞරවයක් තියෙනවා. නමුත් පොදුවේ අපි අනිත් අයට අනිත් දෙමව්පියන්ට දැන් අපි හිතමු උදාහරණයකට මේ ස්වාමී සහ බිරිඳක් ඉන්නවා. ඒ ස්වාමියා ස්වාමියාගේ දෙමව්පියන්ට වැඩියෙන් ඇලුම් කරනවා. හැබැයි බිරිඳගේ දෙමව්පියන්ට ඇලුම් කරනවා අඩුයි. බිරිඳ තමන්ගේ දෙමව්පියන්ට ඇලුම් කරනවා. නමුත් ස්වාමියාගේ දෙමව්පියන්ට ඇලුම් කරනවා අඩු වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට බහුතරයක් අපි එහෙම දකිනවා සමාජයේ. එතකොට නමුත් මේක අපි හරියට යථාර්ථය අවබෝධ කරගත්තාම සංසාරේ මේ හැමෝම අපිට ඥාතිකත්වයෙන් දක්වපු අය. මේ ආත්මේ බිරිඳගේ දෙමව්පියෝ වෙලා ඉන්න කෙනා පෙර ආත්මික ස්වාමියාගේ දෙමව්පියෝ වෙලා ඉන්නත් පුළුවන්කම තියෙනවා. එහෙම නැහැ කියලා කාටවත් තර්ක කරන්න හැකියාවක් නැහැ. එතකොට එහෙනම් මේ සමාජයේ මුළු සමස්ත සමාජයේම අපිට මුණ ගැහෙන අය අපේම උදවිය. අපිට මේ ආත්මෙදී තියෙන බැඳීම් විතරක් නෙමෙයි සංසාරේ බැඳීම් ගත්තාම අපි ඔක්කොම එක පවුලක්. අපිට ඒක තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නයකට මේ මූලික වෙලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි අවබෝධ කරගන්න ඕන අනන්ත සංසාරේ මේ දෙමව්පියෝ මගේ මේ ආත්මේ මගේ දෙමව්පියෝ වුණාට අනන්ත සංසාරේ මේ හැමෝම මගේ දෙමව්පියෝ. මේ ආත්මේ මෙයා මගේ ස්වාමියා වුණාට අනන්ත සංසාරේ මේ හැමෝම මගේ ස්වාමියෝ. මේ ආත්මේ මගේ බිරිඳ වුණාට මේ අනන්ත සංසාරේ මේ හැමෝම මගේ බිරිඳ වෙලා තියෙනවා. මේ හැමෝම මගේ දරුවෝ වෙලා මීට කලින් ඉපදලා තියෙනවා. එහෙනම් මේ හැමෝම මට එක හා සමානයි කියන එක අවබෝධ වෙන්න ඕනේ. ඒ අවබෝධ වීම තුළ එහෙනම් තමන්ගේ කාර්යාලයයටත් ඒ අවබෝධයමයි ඇති වෙන්න ඕනේ. තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉන්නෝ නම් ඒ අයටත් එහෙමත් නැත්නම් අසල්වැසු ඉන්නෝ නම් ඒ අයටත් හැමෝටම මේ පොදුවේ එකම මේ මට්ටමේ අපි කියන්නේ එකම හැන්දෙන් බෙදනවා කියලා. එකම හැන්දෙන් බෙදෙන්න පුළුවන් මානසිකත්වයක් අපි තුළ ඇති වෙන්න ඕනේ. ඒ ඇතිවීම ඇති වෙනකොටම ඒකත් අපි නිවැරදිව දකින්න ඕනේ. මේ කිසිම ඇතිවීමක් සදාකාලික නෑ කියන එකත්. ඒවැ අනිත්‍ය භාවය අපි හොඳට අඳුර ගන්න ඕනේ. මේ පංච උපාදානස්කන්ධයම අනිත්‍යයි නම් මේ මම කියලාත් කෙනෙක් නැත්තම් මේ මමය මගේ ආත්මය කියලා කිව්වට එහෙම දෙයක් ඇත්තටම නැහැ කියන එක අවබෝධයක් තියෙනවනම් අවබෝධ කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවනම් මේ කය මගේ වුණාට මට ඕන විදිහට පවත් ගන්න බෑ කියලා තේරෙනවනම් මම මේකට සෙන් පවුඩර් ගෑවට උදේ හවස මේක නාවලා පිරිසිදු කරාට මේකට කන්න බොන්න දුන්නාට මේකට බෙහෙත් දීලා අපි නඩත්තු කරාට මේ කය කිසිම එක මොහොතකවත් මං වෙනුවෙන්නේ නැහැ. මේ කයට ඕන වෙලාවට ඒක ලෙඩ වෙනවා. ඕන වෙලාවට එයාට හිතුණු දේ කරනවා. එයාට අවශ්‍ය වෙලාවට එයා මේකෙන් බැහැර වෙලා යනවා. ඒක නිසා මේක කිසිම ආකාරයකින් මට ඕන විදිහට මේක නෑ කියන එක අපි අවබෝධ කරගන්න. එහෙනම් මට මමත් නැත්තම් මට කොහෙන්ද තවත් කෙනෙක් කියලා අපි අවබෝධ කරගන්නට ඕනේ. අර අපිට කොච්චර සමාජය මුණ ගැහුණත් පවුලේ අය මුණ ගැහුණත් මේ ඔක්කොම මගේ කියලා හිතාගෙන හිට ඇත්තටම මේ මගේ අය නෙමෙයි කියන අවබෝධය ඇති වෙන්න ඕනේ. එතකොට එහෙනම් ඒ අවබෝධය ඇතිවීම තුළම මේ මෝහය කියන එක එහෙමත් නැත්නම් ලෝභය කියන එක ඇලීම කියන එක ගැටීම කියන එක ද්වේෂය කියන එක අපේ තුලින් මේ දුරස් වෙනවා. ක්‍රමක්‍රමයෙන් ඒක හීන වෙලා යනවා. අපිට කෙනෙක් කෙරෙහි ලෙන්ගතුකමක් ඇති වෙනවා කියන අපි ඒ කෙරෙහි ඇලෙනවා කියන එක. හැබැයි බලන්න ඒ කෙරෙහි ඒ ලෙන්ගත්වය අපි ලෙන්ගතුකම ඇති වෙච්ච කෙනා කෙරෙහි තව කෙනෙක් එයාට ලං වෙනවා කියලා තේරුණොත් තව කෙනෙක් අපිට වඩා එයාට ඇලුම් කරනවා කියලා තේරුණොත් අපිට ඒ හරහා ඊර්ෂ්‍යාවක් දුකක් වෛරයක් කියන එකක් ඇති වෙනවා එන්න ගැටීමට ආවා. මේ දෙකම වෙන්නේ මේ හිතේ තියෙන මේ මෝහය තුළ එහෙම නැත්නම් අවිද්‍යාව නිසා කියන එක අපිට අවබෝධ කරගත්තාම අපි මේක ගැන විද්‍යාවෙන් දකින්න පුරුදු වෙනවා. ඒකයි මම කලින් සඳහන් කරේ. මේ විද්‍යාවෙන් දකින විදිහ මේ ලෝකේ හැමදෙනාම අපේම කවුරු හරි. හැබැයි මේ කවුරුත් මගේ නෙමෙයි කියන එක මට මම නැත්තම් අනිත්‍යයත් මගේ නෙවෙයි කියන එක ධර්මතාවය අවබෝධ කරගෙන තමයි අපි මේවා පරිහරණය කරන්න මේ කට්ටිය එක්ක ඇසුරු කරන්න මේ දේවල් කරන්න යන්න ඕනේ. එහෙම නැත්තම් අපි ලොකු අමාරුවක වැටෙනවා. අමාරුවක වැටෙනවා කියන්නේ අපේ සසර තව දික් වෙන එක තමයි ඒකෙන් වෙන්නේ. ඉතින් එහෙනම් අපි හොඳට අවබෝධ කරගන්නට ඕනේ අපේ සේවා ස්ථානයේ කට්ටිය හොයවා අසල්වැසියෝ හොයවා අනිත් කවුරු හොයවා දෙමව්පියෝ වේවා දරුවෝ වේවා ස්වාමියා බිරිඳ වේවා කවුරුන අපි කාවටත් එක හා සමානව සලකනවා. එකම ප්‍රතිචාරය තමයි මේ හැමෝටම දක්වන්නේ. යුතුයකම් විදිහට අපි එයාට කරන්න ඕන දේවල් අපෙන් වෙන්න ඕන යුතුයකම් අපි ඉෂ්ට කරනවා. ඒව කරන්න එපා කියන එකක් නෙමෙයි මම මේ කියන්නේ. ඒව අපි යුතුයකම් විදිහට කරනවා. නමුත් ඒ අය අපිට අපේ ජීවිතේට අපි ඒ අය අපිට හිටියත් එකයි නැතත් එකයි කියන මානසිකත්වය අපි හදා ගන්නවා. ඒ කියන්නේ ඒවා කෙරෙහි තියෙන ඇලීම ඒවා කෙරෙහි තියෙන බැඳීම අපි අතහරිනවා. එයාලව අතහරින්නේ නැහැ. නමුත් ඒවා ඒ අයගේ කෙරෙහි තියෙන බැඳීම සහ ලෙන්ගතුකම ඇලීම කියන එක අපි අයින් කරලා දාන එක තමයි මෙතනදී කරන්න ඕනේ කම තියෙන්නේ. එතකොට අපි හොඳින් වටහා ගන්න ඕනේ
අපිට යම්කිසි කෙනෙක් කෙරෙහි එහෙම එකක් ඇති වෙනවා නම් අපි මේක විද්‍යාවෙන් දැක්කා. මෙයා කියන්නේ පුද්ගලික සත්වෙක් නැති ස්වභාවයක්. මේ මම කියලා කෙනෙකුත් නැත්තම් මෙතනත් කෙනෙක් නැහැ. මෙයා මට අනන්ත සංසාරේ ඕන තරම් හම්බෙලා තිනවා. මෙයා මගේ අනන්ත සංසාරේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. නමුත් මේක මේ පවතින ධර්මතාවයක මේගොල්ලොත් සංසාරේ අපිට හමු වෙනවා. මේ මිතුරුකම් හරි මොන හරි ආශ්‍රයයක් පවතිනවා නැති වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. මගේ අම්මා තාත්තා උනත් මම අම්මා තාත්තා කියාගෙන ඒගොල්ලන්ගේ රැකවරණේ හිටියා. නමුත් කාලයකදී ඒගොල්ලෝ අපිව දාලා යන්න පුළුවන්, කයෙන් දාලා යන්න පුළුවන්, ජීවිතෙන් දාලා යන්න පුළුවන්. එතකොට බිරිඳ කියන ස්වාමියා කියන කෙනා අද දවසේ හිටියත් හෙට උදේ වෙනකොට බිරිඳ හෝ ස්වාමියා කියන කෙනා කයෙන් අතහැරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජීවිතය අතහැරලා ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. දරුවා කියන කෙනත් ඒ වගේ. අපි අසුරු කරන අයත් ඒ වගේ. මේ හැමදාම සංසාරේ අපිට හැමෝම හමු වෙනවා. ඒගොල්ලොත් එක්ක අපි ජීවත් වෙනවා. ඒගොල්ලෝ නැති වෙලා යනවා. උපාදිතී බංග කියන ධර්මතාවය තමයි තියෙන්නේ. භාණ්ඩයක් වුණත් ගහක් වුණත් ඇති වෙනවා, පවතිනවා, නැති වෙලා යනවා. භාණ්ඩයක් වුණත් ඒක නිෂ්පාදනය කරාම ඒක ඇති වෙනවා. ඒක කාලයක් පවතිනවා, ඒක නැති වෙලා යනවා. සියලුම දේවල් සතර මහා ධාතු වලින් නිර්මාණය වෙලා නැවත සතර මහා ධාතු බවට පත් වෙනවා කියන ධර්මතාවය තමයි අපි ඒ තුලින් අවබෝධ කරගන්න ඕනේ. ඉතින් එහෙනම් මේක අවබෝධ කරගත්තට පස්සේ මේවෙන් ආයි අමුතුවෙන් මිදෙන්න කියලා දෙන නිකම්ම අපි මිදුනහා සමාන වෙනවා. මේ කිසිම දෙයක්කින් අපිව මේ සැලෙන්නේ නැති මට්ටමට හිත පුරුදු කරන එකයි අපි මේකෙදි කරන්න ඕනේ. හරියට කුඹුර යායක් ගාව තියෙන ගහක් වගේ. ඒ කුඹුර මඩ කරනකොට කුඹුර මේ සූදාන සකසනකොට ඒ හැමදේම කරනකොට ඒ ගොවි මහත්තයා ලොකු වෙහෙසක් දරනවා, ලොකු දුකකටපත් වෙනවා, අවුවේ වේලෙනවා. ඒ කටයුතු කරනකොට හරි දුෂ්කරයි. ඒ කටයුතු ටික කරගෙන යනවා. ඒ කරගෙන ගිහිලා ඊට පස්සේ ඒ ගොයම රකින්නවා. රැ නිදිම රාගෙන වනසත්තුන්ගෙන් ඒව රකින්නවා. ඊට පස්සේ ඒක අස්වැන්න නළුන දවසට එයාට ලොකු පුදුමාකාර සතුටක්. ඒ වගේම අධික වර්ෂාවක් ආවොත් එයාට ඒකෙන් ලොකු දුකක් හිතට. දැඩි අවුරශ්මයක් ආවත් කාලයන්තරයක් ඒකත් එයාට ලොකු දුකක්. මේ ගොයම හරියට කරගෙන යන්න බැරි නිසා. හැබැයි මේවා හරි සමබර විදිහට තියලා හරියට නිසි කාලයට වැස්ස, නිසි කාලයට අවුව, ඒ නිසි කාලයට සියලු දේ වෙලා ඒක අස්වැන්න සාර්ථක වුණොත් එයාට ලොකු සතුටක්. හැබැයි මේ කුඹුරු යායේ තියෙන අයින තියෙන ගහට මේ ඔක්කොම එකයි. එයාට ගොවි මහත්තයා දුක් විඳත් ඒක දුකක් හැටියට එයාට ගහට දැනෙන්නේ නැහැ. එයා ගොයන් කපන දවසට සතුටක් විඳත් එයාට ඒ සතුට දැනෙන්නේ නැහැ. ගොයම සම්පූර්ණයෙන් අවුවෙන් හෝ වැස්සෙන් විනාශ වුණත් එයාට ඒකෙන් දුකක් දැනෙන්නේ නැහැ. ගොයම සියලු දේ සමබර කරගෙන නිසි ආකාරයකට වුණත් එයාට ඒකෙන් සතුටක් දැනෙන්නේ නැහැ. එහෙනම් ඒ මට්ටමටපත් වෙනවා. දැන් ගහකුයි අපේ අතර තියෙන වෙනස තමයි ගහකට විඥානයක් නැහැ, අපිට විඥානයක් තියෙනවා. අපි එහෙනම් දක්ෂ වෙන්න ඕනේ අපිට විඥානයක් තිබ්බට විඥානයක් නැති කෙනෙක්ගේ මට්ටමට අපි ප්‍රතිචාර දක්වන්නේ නැති මට්ටමට ඇවිල්ලා ඉන්න. ඒ කියන්නේ ඇලීමක්වත් ගැටීමක්වත් කිසිම දෙයක් කෙරෙහි ඇති කරගන්න නැති තත්වයටපත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒකට තමයි අපි පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඒක තමයි කමඨහන කරගන්නට ඕනේ. ඉතින් ඒක කමඨහනක් කරගෙන මේ ලෝකෙ දිහා බැලුවාම මේ සියලු බැඳීම් තියෙනවා. මේවා සියල්ලම කිසිම දෙයක් ස්ථිර නැහැ. මේවා සියල්ලක්ම අස්ථිරයි. මේවට නමුත් මගෙන් වෙන්න ඕන යුතුයකම මම කරනවා. එතනින් එහාට මේගොල්ලෝ මගෙන් අතහැරලා යනකොට තව අය ජීවිතේ මගෙට හම්බ වෙනවා. ඒගොල්ලොත් මාත් එක්ක ඉන්නවා. ඒගොල්ලොත් නැති වෙලා යනවා. අපි චූටි කාලේ ඉඳන් ගත්තාම අපේ නෑදෑයෝ සමහරක් අය අපි දන්න අය හිටියා. ඒගොල්ලෝ මැරිලා ගියා. ඒගොල්ලෝ අතුරුදහන් වෙලා ගියා. නොයෙකුත් දේවල් වුණා. තව අලුතෙන් අපිට ජීවිතේ අයත් අලුතෙන් හම්බ වෙනවා. ඒගොල්ලොත් ඉන්නවා. ඒගොල්ලොත් නැති වෙලා යනවා. ඒගොල්ලන්ටත් ඒ වගේ අපිත් ඒගොල්ලන්ට හමු වෙලා තිනවා. අපිත් එක්ක ඒගොල්ලෝ අසුරුකම් කරනවා. කවදාද දවසක අපිත් ඒගොල්ලන්ගේ ජීවිතෙන් ඈත් වෙනවා. මේක තමයි මේ ලෝකේ පවතින පොදු ධර්මතාවය. එහෙනම් මේ පොදු ධර්මතාවය අඳුරගන්න මේක තුලින් අපි ඒව දිහා බලන්න මේවා මේ සාමාන්‍ය සිද්ධිය මේක ලෝක ධර්මතාවයට වුණ අපිට පුද්ගලයෝ හම්බෙන එක විශේෂ දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ කෙරෙහි අපි විශේෂයෙන් ඇලෙන එක තමයි මෙතන තියෙන දුර්වලතාවය. ඒක මගේ දුර්වලතාවයක්. ඒක මම හදාගෙන හැමෝ දිහාම එක විදිහට බලනවා. දැන් උදාහරණයකට කෙනෙකුට දරුවෙක් ලැබුණාම එයා ලොකුවට දරුවා කෙරෙහි ඇලෙනවා. සමහරක් වෙලාවට දරුවෙක් නිකන් හරි ජීවිතේ නැති වුණොත් අම්මගේ පපුව පැල්ල මැරෙන්නත් පුළුවන්. අම්මට මානසික රෝග හැදෙන්නත් පුළුවන්. හැබැයි ඒ දරුවා හැදෙන්න කලින් හිටපු මානසිකත්වයේම ඒ දරුවා හැදුනට පස්සේ තියාගත්තා නම් දරුවෙක් නැති කාලේ තිබුණ මානසිකත්වයක් තියෙනවා නම් ඒ මානසිකත්වය දරුවා ලැබිලා දරුවත් එක්ක ඉන්න කාලේ තුලත් තිබ්බනම් එහෙනම් දරුවාට යුතුයකම් ටික ඉෂ්ට කරනවා දෙමව්පියෝ විදියට. නමුත් දරුවා හිටියත් එකයි නැතත් එකයි කියන මානසිකත්වය තමයි පවත්වාගෙන එන්නේ. ඒ කියන්නේ දරුවා කෙරෙහි ලොකුවට ඇලෙන්නේ නැහැ. දරුවත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ඒ කියන්නේ මෝහය තුල එයා ජීවත් වෙලා නැහැ කියන එක. එහෙනම් දරුවා නැති වුණා කියලා මවගේ ජීවිතේටවත් හානියක් වෙනවත් මවට මානසික මේ ව්‍යාකූලතාවයක්පත් වෙන්නේ
නෑ. එහෙනම් මොකද එයා නිවැරදිව ඒක අවබෝධ කරගෙන හිටියා. මේ පුද්ගලයා කෙරෙහි ඇලීමයි ගැටීමයි කියන එක නතර කරගෙන ඉන්න දක්ෂ වුණා. ඒක තුල තමයි අපේ ඉදිරි කටයුතු ටික ව්‍යාකූලතාවයක් නැතුව මනසින් කඩා වැටෙන්නේ නැතුව සියලුම අනිකුත් කටයුතු වලට බාධාවක් වෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ මේ ඇලීමයි ගැටීම අපි විසින්ම නවත්තගත්තොත් විතරයි. එහෙනම් හැම දෙයක් ගැනම විද්‍යාවෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. මිත්‍යා දෘෂ්ටි අයින් කරලා සම්මා දිට්ඨියෙන් දකින්න පුරුදු වෙන්න ඕනේ. සම්මා දිට්ඨියෙන් දැක්කම විද්‍යාවෙන් දැක්කම මේ එකක්වත් ප්‍රශ්න බවට පත් වෙන්නේ නැහැ. මොනම ආකාරයකින්වත් සංවේදී බවක් එන්නෙත් නැහැ. මොන ආකාරයකින්වත් ඊර්ෂ්‍යාවක් ගැටීමක් ඇති වෙන්නෙත් නැහැ. ලෙංගතුකමක් ඇති වෙන්නෙත් නැහැ. මොනම ආකාරයකින් හිතේ කඩා වැටීමක් බාධාවක් අනිකුත් කටවලට අපේ ජීවිතේ කිසිම දෙයකට බාධාවක් ඇති වෙන්නෙත් නැහැ. මම හිතනවා මේක ප්‍රමාණවත් වෙයි කියලා පිළිතුර. ඒ ආකාරයෙන් සිතන්න පුරුදු වෙන්න, ජීවිතේ හැඩගස්ස ගන්න පුරුදු වෙන්න. මේ මොනම දෙයකටවත් සතර දිසාවෙන් හමන සුළඟට නොසෙල්ලෙන ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න කියලා භාගතුන් වහන්සේ අපිට කියලා තියෙනවා සිත ඒ වගේ පවත්වාගෙන යන්න කියලා. ඉතින් එහෙනම් අපි දක්ෂ වෙන්න ඕනේ මොන පැත්තෙන් හුලඟක් ආවත්, සතුට කියන පැත්තෙන් ආවත්, දුක කියන පැත්තෙන් ආවත්, ඇලීම කියන පැත්තෙන් ආවත්, ගැටීම කියන පැත්තෙන් ආවත්, මොන පැත්තෙන් ආවත් මම නොසෙල්ලී ඉන්නවා, මගේ හිත නොසෙල්ලී තියාගන්නවා, අර කුඹුරුයායේ තියෙන ගහ වගේ මම ඉන්නවා කියන තත්ත්වයටපත් වෙන්න ඕනේ. කෙනෙකුට හිතන්න පුළුවන් මේක කියනකොට මේ හිත අපපුවක් නැති මිනිස්සෙක් විදිහට තමයි ඉන්නේ කියන්නේ කියලා. එහෙම එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. මේ නිවැරදිව අවබෝධය ඇති කරගත්තාම මේක තේනවා. ඒ අපි කෙරෙන්න ඕනේ යුතුයකම් විදිහට තියෙන දේවල් ටික ලෝකේ අපි ඒව කරනවා. නමුත් අපි ඒව කරේ ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. ඒකයි ක්‍රමවේදය. ඒක තමයි නියම ක්‍රමවේදය. භාගතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදය ඒක. මේ නිවන කරා යන මාර්ගයේදී නිවැරදිව පුහුණු වෙන්න ඕන ක්‍රමවේදය ඒක. මේක හරියට මේ විදිහට ක්‍රියාත්මක කරන අය විතරයි මේ ලෝක ධාතුවෙන් නිවිලා යන්නේ. අනිත් හැමෝම මේක ළඟට ඇවිල්ලා මේක නම් තේරුම් ගන්න නැති වැඩක්. මේක නැත්තම් මෙහෙම කරොත් එහෙම අපි නිකන් මේ මොනද මේ දැඩි ස්වභාවයකට එනවා. එහෙමත් නැත්තම් හිත අපපුව නැති ස්වභාවයකට එනවා කියලා හිතන අය සංසාරේ දිගටම නැවත නැවත ඉපදී යයි. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. මේ ලෝකේ පවතින නම් එහෙම මේකේ ජීවින් ඒව කොටාසයක් නැවත නැවත ඉපදී ඉන්නත් ඕනේ. ඒතකොට මහ පොළොවේ පස් ප්‍රමාණයට පිරිසකට ඒ විදිහට අවබෝධ වෙන්නත් ඕනේ. නීපිඩී පස්රික වගේ තියෙන සුළු ප්‍රමාණයකට මේක නිසි විදිහට යථා අවබෝධය ඇති වෙන්නත් ඕනේ. ඒක තමයි ලෝකේ ධර්මතාවයේ භාගතුන් වහන්සේ පෙන්වලා තියෙන දර්ශනය ඒක, දැක්ම ඒක. ඉතින් ඒක නම් ඒක විදිහට තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මම මේක අහන අයටකින් බුද්ධිමත් මේ ශ්‍රද්ධාවන්ත පින්වතුන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබත් නීපිඩී පස් ටිකට එකතු වෙන්න. එහෙම වුණොත් විතරයි ඔබට මේ සසර දුක නිවාගෙන මේ ලෝක ධාතුවෙන් නිවිලා යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි.